ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි හතස් ආයුබෝවන් සර්. ලයින් ගණිත පන්තියෙන් එකතු වෙන්නේ අපි ඉස්සෙල්ලම අද සාකච්ඡා කරන්න ඕන ඔයාලට මතක ඇති අපි කලින් දවසක සාකච්ඡා කරා සහස්‍රය සියවස දශකය පිළිබඳව කතා කරා මතකද ඔයාලට අලුත් නිබන්ධනයටත් යනවා ඒකේ පොඩ්ඩක් තවදුරටත් අපි සාකච්ඡා කරොත් හොඳයි මට මතක විදිහට අපිට මග ඇරිච්ච කොටස් කිහිපයක් තියෙනවා ඒකේ එතකොට ඉස්සෙල්ලාම මේ අද දිනය කියලා ගත්තොත් ඕගොල්ලෝ අද දින අද ඔයාලා දන්නවා 2021 පස්වෙනි මාසේ 15 නේද පුතේ? ඔව්. එතකොට අද දින සෙනසුරාදා නේද? සෙනසුරාදා කියලා දාමු. දැන් අද දිනේ තියෙන්නේ කොයි මොහොතේ ඉඳලා කොයි මොහොත දක්වාද කියලා අහුවොත් ඔයාලා කොහොමද කියන්නේ? අද දිනේ පවතින. අද දවස කියන්නේ අද දවසේ එතකොට පටන් ගන්නෙ සම්මතව ලිව්වොත් 2021 පස්වෙනි මාසේ 15 වනදා වෙලාව මොකක්ද ලියන්නේ? වනදා වේලාව මොකක්ද? 24 ක්‍රමයට ලියුවොත් 02.32.2 සිට දෙදාස් 21යි පස්වෙනි මාසේ 15 වනදා නැත වන දින කොයි මොහොත වෙනකම්? විසි හතරයි 32.2 කියන්නේ අද මධ්‍යම රාත්‍රිය කියනකොට 24.32.2 දක්වා කාලය බලන්න අද දවස කොතන ඉඳලා කොතෙන්ට යනකම් තියෙනවද කියලා මේ ලියලා තියෙන්නේ. බලන්න අද පටන් ගත්තේ මධ්‍යම රාත්‍රී 12ට නැත්නම් ඊයේ මධ්‍යම රාත්‍රී 12ට නැත්නම් අද අලුයම 12 කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කලින් දවසේ අවසානය තමයි ඊළඟ දවසේ ආරම්භය වෙන්නේ. එතකොට 2021යි පස්වෙනි මාසේ 15 වෙනිදා නැත්නම් වන දින කියලා ගමු නේද? ඕන විදිහට අපි මේක ලියන්න පුළුවන්. වේලාව 02.32.2 සිට 2021 පස්වෙනි මාසේ 15 වන දින කියන්නේ අද දවසේම 24.32.2 දක්වා කාලය අද දිනය. අද දිනය. මේක සටහන් කරගන්නකො පුතේ. පැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. එක දිගට ලියන්න අර මට එක හදිනවා මේ කොට කරලා ලියලා දෙන්න. 2021 පස්වෙනි මාසේ 15 වන දින වේලාව 02.32.2 කියන්නේ අද පාන්දර 12 කියන එක. සිට 2021යි පස්වෙනි මාසේ 15 වන දින 24.32.2 කියන්නේ ඊට පස්සේ අද මධ්‍යම රාත්‍රී 12 දක්වා. තාම ගෙවිල ඉවර නැහැ. කාලය අද දිනයයි. ඒක සම්මතව ලියන ඒවා තමයි මේ හැමතැනම තියෙන්නේ. බලන්න දිනය සම්මතව ලිව්වා, වේලාව සම්මතව ලිව්වා, ඒ දිනයට අදාළ කාලය.
මේක අද දවස කියනවා එක වඩා හොඳයි. අද දිනය කියනවට වඩා අද දවස කිව්වනම් වඩා හොඳයි කියලා හිතෙනවා. ඒක කමක් නැහැ ඔයගොල්ලෝ කොහොම ලියුවත්. අද දවසයි. දවසක් කියන එක දිනයක් කියන්නේ ඉලක්කම් වලින් ගත්තොත් වගේනේ බොහෝ විට සලකන්නේ. දෙදස් 21 පස්වෙනි මාසේ 15 වන දින වේලාව 02:32 සිට 2021 පස්වෙනි මාසේ 15 වන දින 24:32 දක්වා කාලය අද දවසයි. හරි සර්. හරි. දැන් අපි ඊළඟට බලමු 2021 වර්ෂය කිව්වොත් කවද කොයි වෙලාවෙ ඉඳලා කොහොමද කියලා. මේවා විභාගෙට ඇහුවොත් එහෙම ඔයාලට පාඩම් ටික ඉවර වෙලා විතරක් වැඩක් නැහැ. උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ලියා ගන්න 2021 වර්ෂය 2021 වර්ෂය මේ වර්ෂේ කවදද පටන් ගත්තේ? සරල ප්‍රශ්නයක්. 2021 වර්ෂයේ කවදද පටන් ගත්තේ? 2020 ඔව් 2020ද? සැප්තැම්බර් 12ට. 2020 දෙසැම්බර් කවදද? 31 රෑ. ඒක අපි තව එක තප්පරයක් ගත්තොත් ඊළඟ දවසේ ආරම්භයනේ. ඒ නිසා 2021 ජනවාරි පළවෙනිදා කියලා ගමු. කමක් නැහැනේ. 2020 දෙසැම්බර් 31 රෑ 12 කිව්වත් 2021 ජනවාරි පළවෙනිදා පාන්දර 12 කිව්වොත් එකම වෙලාවනේ. තේරෙනව නේද මම කියන එක? එක තප්පරයක් වගේනේ තියෙන්නේ. ඒ නිසා අපි මේකේ ආරම්භය ගමු. 2021 ජනවාරි මාසේ පළමු දින වේලාව 02:32. දැන් මේ ඇත්තටම දෙසැම්බර් 31 ඒ කියන්නේ 2020 12 වෙනි මාසේ 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ම තමයි ඔය තව විදිහකින් කියනවා. ඔයාලට තේරෙනවද මම කියන එක? මේ තියෙන්නේ ජනවාරි 1 වෙනිදා. වේලාව මධ්‍යම රාත්‍රී 12 තමයි මේක. ඉතින් අපි කියන්නේ අලුයම 12 කියලා කියන වෙලාවක. සිට කියන්නකො කවදද මේ අවුරුද්ද ඉවර වෙන්නේ? දෙසැම්බර් 31 අන්න හරි. ඒතකොට ඒකට අපි දානවා 2021 12 වෙනි මාසේ 31. මොකද්ද වෙලාව? රෑ 12. ඔව් ඒ කියන්නේ අපි ලියනවා වේලාව 24:32 දක්වා කාලය 2021 වර්ෂයයි. නැත්නම් වසර කියලා කියනවා. කියන්නේ කලින් අවුරුද්ද අවසාන වෙන මොහොත ඊළඟ අවුරුද්දේ ආරම්භය. දැන් අර අපේ කවුනිදුව කිව්වේ 2020 දෙසැම්බර් 31 කියලා. මධ්‍යම රාත්‍රී 12 ඒ වෙලාවම තමයි ඇත්තටම මේ වෙලාව. හොඳට බලන්න තේරුම් ගන්න. ඒකෙදි කියන්නේ මධ්‍යම රාත්‍රී 12 කියලා. මේකෙදි කියන්නේ අලුයම 12 වගේ නේ.
අලුයම තුල. ලියා ගන්න මේක ලියනවාද කියලා අහනවා ලියා ගන්න. විභාගයට ආවොත් ලියන්න පුළුවන් වෙන්නේ. දැන් ඇත්තටම මෙතෙන්දී ආයිසරයක් මතක තියාගන්න ලියන ගමන්ම දැන් සාමාන්‍යයෙන් යම්කිසි කාල පරිච්ඡේදයක ආරම්භය ආගමික සංස්කෘතිය ඉන්නවනේ බුදුහාමුදුරුවෝ ක්‍රිස්තුස් වහන්සේ වගේ නේද? ඒතකොට ඒගොල්ලන්ගේ උපත එහෙම නැත්නම් විපත නේද? නැත්නම් මිය යාම ඔය දේවල් පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට සලකලා තියෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වෙච්ච මොහොතේ ඉඳලා ඉදිරියට. බුද්ධ වර්ෂ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වෙච්ච මොහොතේ ඉඳලා ඉදිරියට. ඉතින් එහෙම තමයි අරන් තියෙන්නේ. ඒවත් මතක තියාගන්න ඕනේ. හරි සර්. හරි. දැන් ඊළඟට 2021 වර්ෂය ගත්තනේ. දැන් ඊළඟට තව අහන්න පුළුවන් සියවසක් ගැන. 21 වන ශත වර්ෂයේ කොහොමද පටන් ගන්න? කවදා ඉඳන් කවද වෙනකන්? ඒකත් අපි බලමු. එක් වන සියවස කාලය 21 වන සියවසක කාලය මේක කොහොමද කවදා ඉඳන් කොයි මොහොත වෙනකම්ද කියලා අපි සටහන් කරන්නේ 21 වන සියවසක කාලය 21 වන සියවස පටන් ගත්තේ කවදද? කාට හරි කියන්න පුළුවන්. විසි එක් වන සියවස ආරම්භ වුණේ කවද? හරි බෑ වගේ නේද? එහෙනම් මට කියන්න ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස පටන් ගන්නෙ කවද? ඒකෙම අපි ගමු උත්තරේ එතනින් හොයාගමු. දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ යන්න ඕන ඉපදිච්ච මොහොත එහෙම සලකලා තමයි මේක ගන්නේ කරන්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස පටන් ගත්තේ කවද? කියන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 0.1 මොන බලා ගන්න මේකේ ගමන යන ක්‍රිස්තු වර්ෂ 0.1 පළවෙනි මාසේ පළවෙනිද? ඒ කියන්නේ ජනවාරි පළවෙනිද? එතකොට වේලාව දාන්න ඕනේ 0.32 සිට. ඔන්න මෙතෙන්ට අවුරුදු 100ක් යනවා. මෙතෙන්ට අවුරුදු 100ක් ගියාම බලන්න මම මේ ලියන එක මකනවා ලියන්න එපා. මෙතෙන්ට අවුරුදු 100ක් ගියාම එන්නේ 0.101 0.1 නේ. තේරෙනවනේ මෙතෙන්ට අවුරුදු 100ක් එකතු වුණාම. හැබැයි මේ එකම එක තප්පරයක් විතර ආපස්සට ගත්තොත් එන්නේ මොකද්ද? හොඳට හිතලා කියන්න. ඒ කියන්නේ මේ ඊළඟ දවසේ ආරම්භය කලින් අවුරුද්දේ අවසානය වෙනවා. මේකට තප්පරයක් ආපස්සට හිතන්න. මේ ලේසිකමක් කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1 ජනවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ඉඳලා අවුරුදු 100ක් එකතු කරොත් එන්නේ 101 කියලානේ. 101 1. ඕක ලියන්නේ නැතුව මේකට තප්පරයක් ආපස්සට හිතන්න. ජනවාරි 1 වෙනිදාට වඩා තප්පරයක් අඩුයි. මොකක්ද දෙන්නේ එතකොට? ජනවාරි 1 වෙනිදාට වඩා තප්පරයක් අඩුවෙන් හිතලා කියන්නේ. එදාම තමයි කලින් දවසේ අවසානයේනේ. කලින් දවසේ අවසානයෙන් ගැන හිතන්නේ.
එනවද අදහස? හිතා ගන්න අමාරුයි. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ දවසේ ආරම්භය කියන්නේ ඊට කලින් දවසේ අවසානය. එතකොට ඒක ලියන්න පුළුවන්. මම දැන් 100 එකතු කරපු ඒවා මේව මතක තියාගන්න. 100ක් එකතු කරලා හිතුවා. ඊළඟට අර දෙසැම්බර් 31ට යන්න පුළුවන්. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12ම තමයි මේක. හොඳට හිතන්න. හැබැයි කවද දෙසැම්බර් 31ද? මේ ජනවාරි 1 වෙනිදා පෙරවරු අර 0.2 කියන වෙලාවම තමයි දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 කියන්නේ. එකම මොහොතක්. හැබැයි මේ කිස්තු වර්ෂ 101 නෙමෙයි එතකොට ගන්න. කීයද ගන්න ඕන? කිස්තු වර්ෂ 1 එක ගත්තොත් පුතේ මේ මුලටම යනවනේ. අවුරුදු 100ක් ගත කිස්තු වෙන වර්ෂ කිස්තු වර්ෂ 100 හරියටම හරි. මේක ටිකක් ගැඹුරුයි. ඉතින් ළමයි හිතන්න ඕනේ. උදේ පාන්දර හිතන දෙයක් මේ තියෙන්නේ. ඔව්. කිස්තු වර්ෂ 100 තමයි. මෙතෙන්ට අවුරුදු 100ක් ගියා කියන්නේ මෙහෙම ගත්තා. ඔන්න බලන්න සිත කිස්තු වර්ෂ 0.100 කියන්නේ 112 වෙනි මාසේ 31 වේලාව 24:32.2 දක්වා කාලය එකවන ශත වර්ෂයයි නැත්නම් සියවසයි. ඕන් ලියා ගන්න. අවුරුදු 100ක කාලයක් ගිය විදිහ. කිස්තු වර්ෂ 1 ජනවාරි 1 වෙනිදා පළවෙනි මාසේ 1 වෙනිදා වේලාව 0.32.2 සිට කිස්තු වර්ෂ 100 12:31 වේලාව 24 දක්වා 24:32.2 කියන්නේ මධ්‍යම රාත්‍රී 12. ඉතින් මේකම තමයි හොඳට මෙන්න මේක ඔලුවට ගන්න. මේකම තමයි ඊළඟ අවුරුද්දේ ආරම්භක මොහොත. එතකොට ලියන්නේ අපි කිස්තු වර්ෂ 101 පළවෙනි මාසේ 1 වෙනිදා වේලාව 0.2.2 කියලා තමයි ලියන්නේ. ඒකෝ මේ මොහොතම දැන් හොඳට මතක තියාගන්න ඕනේ. ඊයේ දවසේ දැන් හොඳ උදාහරණයක් ඊයේ දවසේ අවසාන මොහොත අද දවසේ ආරම්භක මොහොත. ඊයේ දවසේ විදිහට ගත්තොත් වෙලාව 24 වෙනවා. අද දවසේ විදිහට ගත්තොත් වෙලාව වෙන්නේ 0.2.2. ඒක හොඳට මතක තියාගන්න. ඒතර මේකම තමයි අපි අර 100ක් එකතු කරලා 101 කියලාත් ගත්තේ. ඒ මොහොතම. ඔන්න පළවෙනි සියවසක කාලය. එතකොට දැන් මේ උඩ මාතෘකාව තියෙන්නේ 21 වෙනි සියවසනේ. දැන් මේක ලිව්වද ඔයගොල්ලෝ? ඔව් සර් එහෙනම් 21 වෙනි සියවස කියන එක අයින් කරන්න ඕනේ. 21 වෙනි සියවස නෙමෙයි මේ ලියලා තියෙන්නේ මොකද්ද? එතන පොඩි ලියා ගන්න පළමු සියවස කියලානේ. එකවන සියවස. මේ ලියලා තියෙන්නේ අපි 21 වෙනි සියවස නෙමෙයි මේක එකපාරට බැරි වෙච්ච ඉඳා පළවෙනි සියවසනේ අපි ඉස්සෙල්ලාම ලියුවේ. මේ ලියලා තියෙන්නේ පළවෙනි සියවස. දැන් කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් හොඳට හිතලා කියන්නකො දෙවන සියවස එහෙනම් කවද ඉඳන් කවද වෙනකන්ද කියලා. කිස්තු පූර්ව දෙවෙනි කිස්තු වර්ෂ දෙවන සියවස. ඔන්න දැන් යන්න ඕනේ අර ජනවාරි 1 වෙනිදාට. කවද ජනවාරි 1 වෙනිදා? මෙන්න මේ මොහොතමයි. මේ මොහොතමයි. හැබැයි ජනවාරි 1 වෙනිදාට මේක ලියන්න ඕනේ. මෙන්න මේක. 12:31 ජනවාරි 1 වෙනිදා ලියන්නේ කොහොමද? 0.1 0.1 කියන්නේ අවුරුද්දත් එක්කම කියන්නේ. දෙවන සියවස කවද ඉඳන් කවද වෙනකන්? දැන් මේ පළවෙනි සියවස ඉවර වෙන මොහොතේම දෙවෙනි සියවස පටන් ගන්නවා.
ඔයාලට තේරෙනවා ඇති පාඩම් කොච්චර ඉවර කළත් මේවා හදාගන්න ලේසි නෑ කියලා. ඒ නිසා හොඳට සම්බන්ධ වෙන්න ක්‍රිස්තු වර්ෂ 101 පළවෙනි මාසේ පළවෙනිදා හරියටම හරි. හරියටම හරි. එහෙනම් දෙවන සියවස කියලා ලියා ගන්න. ඔන්න හොඳට හිතන්න නිකම්ම ඔහේ ලියන්න එපා. ක්‍රිස්තු වර්ෂ 101 මෙතන 101 පළවෙනි මාසේ පළවෙනිදා. ක්‍රිස්තු වර්ෂ 101 පළවෙනි මාසේ පළවෙනිදා. කියන්නේ ජනවාරි පළවෙනිදා වේලාව මොකක්ද ගන්න? පාන්දර 12 කියන එක ගන්න. කලින් දවසේ මධ්‍යම රාත්‍රී 12 ඊළඟ දවසේ පාන්දර 12. කොහොමද ඒක ලියන්නේ? මේ වේලාව මෙතන මේකමයි. මොකක්ද ලියන්නේ? 0.32.02 සිට දැන් අවුරුදු 100ක් ගෙනිච්චොත් 201 වෙනවා. නමුත් 201 කරන්නේ නැහැ අපි 200ෙන් නවත්තනවා. කොහොමද 200ෙන් නවත්තන්නේ? එහෙම පුළුවන් නේද? මෙතෙන්ට 100ක් එකතු කරගත්ත ගමන් ඔයාලා දන්නවා 201 එනවා. හැබැයි අපිට ඒක ලිව්ව හැකි 200 කවද කියලා. 201ට නෑ. 201ට නොයා අපිට ලිව්ව හැකි 212.31 කියලා. වේලාව කීයද වෙන්නේ? 24.32.02 දක්වා කාලය. දෙවන සියවසයි. නැත්නම් ශතවර්ෂය. මේක ගැඹුරුකම නෙවෙයි තියෙන්නේ. ඔයගොල්ලෝ ටිකක් කලබල නැතුව ඉවසීමෙන් හිතන්න ඕනේ. එතකොට මේක හරි සරලයි. මහා ගැඹුරක් නැහැ. සර් ඔව් කියන්නේ. ලියා ගන්න ඕනේද? ඔව් අනිත් අය ලියනවා. මේක කොච්චර ලිව්වත් හොඳට මතක හිටින්නේ නැහැ. නැවත නැවත ඔයගොල්ලන්ගේ අච්චපොත බලන්න, මේ ලියාගත්ත ඒවා බලන්න, මේ පාඩම බලන්න. ඒක තමයි තියෙන එක විසඳුම. මම ආයිසරයක් කියලා දෙන්නම් පස්සේ දවසක. හරි සර්. හරි. දැන් අපි කෙලින් මෙයන් 21 වෙනි සියවසට 21 වෙනි සියවසට යම් බලන්න. දැන් හොඳට හිතලා කියන්න 21 වෙනි සියවස කියන්නේ මේ අපි ඉන්න සතවර්ෂය සියවස. මේකේ ආරම්භක දිනේ කවදද? සියවසේ ආරම්භක දිනේ කවද? අනිවාර්යයෙන්ම ජනවාරි 1 වෙනිදා අර 0.32.02 වෙන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දක් මොකක් හරි දාන්න ඕනේ. ඒ අවුරුද්ද ඔයාලා හිතන්න දැන්. මේ අවුරුද්ද හිතුවා ඊළඟට ජනවාරි 1 වෙනිදා. 0.1.1 වේලාව 0.32.02 සිට කියලා එනවා. ඒ අවුරුද්ද මොකද්ද මෙතෙන්ද? ඊළඟට මෙතෙන්ට ඊළඟ පාර එනවා මොකද්ද? 24.32.02ත් එනවා. දක්වා. ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. උතර වේලාව.
මේක ආරම්භය මේක අවසානය. දැන් කොහොමද ඔතනින් ඉදිරියට යන්නේ? මෙතෙන්ට එනවා බලන්න මේ මතක තියාගන්න ලේසි ක්‍රම කියන්නේ මෙතෙන්ට එනවා 12:31. 12 වෙනි මාසේ 31කුත් එනවා. දැන් අවුරුද්ද විතරමයි ඔයාලට මතක තියාගන්න. වර්ෂයක් ගත්තත් සත වර්ෂයක් ගත්තත් සහස්‍රයක් ගත්තත් දශකයක් ගත්තත් පළවෙනි මාසේ පළවෙනිදත් වෙනවා 12 වෙනි මාසේ 31ක් වෙනවා මෙතෙන්ට 0.2 24.2 දැන් මතක තියාගන්න ඕන එකම දේ අවුරුද්ද විතරයි. හොඳට මේක අල්ලගන්න. ඔන්න උදේ පාන්දර මම උදේ පාන්දරම මේක ගත්තේ ඒකයි. ගැඹුරුයි මෙන්න මේක මතක තියාගන්න. මේ පළවෙනි මාසේ පළවෙනිදා තමයි පටන් ගන්නෙ 12 වෙනි මාසේ 31 තමයි ඉවර වෙන්නේ. දැන් අවුරුදු 100ක කාලේ ගන්න එපා. අනික 21 වෙනි සියවස වෙන්නත් එපා. දැන් මේකේ ඔන්න බලන්නකො පළවෙනි සියවස. ඉස්තු වර්ෂ පළවෙනි සියවස ආව නම් ඔයාලට මතකයිද දැන් ටිකට කලින් ලියාගත්ත 0.3 ඉඳලා ගියා. ඉවර වුණා 0.100. ඔන්න පළවෙනි සියවස ආවේ කොහොමද? දැන් මතක් කරන්න කලින් ලියපු එක. මෙහෙම ලියලා නේද බලන්න පළවෙනි එක. කොහොම කතා කරන්න ළමයි? ඔව් සර්. ඉස්තු වර්ෂ පළවෙනි සියවස මේ විදිහට ලියලා නේද? ඔව් සර්. හරි. එතකොට දෙවෙනි සියවසේ බලන්න වෙච්ච වෙනස මේකෙන් තප්පරයක් ගිය ගමන් මේක 101 වුණා. 101 වුණා මේක 200 වුණා නේද බලන්න. දෙවෙනි සියවස. ඔව් සර්. එහෙනම් වෙනස් වෙන්නේ මෙතන විතරයි නේද හොඳට බලන්න. එහෙනම් තුන්වෙනි සියවස වෙන්නේ කොහොමද? මෙතන කීය වෙන්න ඕන? තුන්වෙනි සියවස ආව 0.300 හරියට හරි. 300 නෙමෙයි පුතේ. 200 නේ. 201 ඉඳලා මෙතෙන්ට 300 දක්වා. තුන්වන සියවස 200 අය දැන් කලින් එක ඉවරුනේ 200 න්නේ. එහෙනම් ඊළඟ එක පටන් ගන්න 201 ඉඳලා 300 දක්වා. 300 දක්වා ගිහුවට 301ම තමයි මේ. මේ අර දෙසැම්බර් 31 කියන්නේ ජනවාරි 1 වෙනිදා සමානයි. ඉතින් අර එක තප්පරයක වෙනසකුත් නැහැ. දැන් කාට හරි කිව්ව හැකිද 8 වන සියවස කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ 3 වන සියවස. මේ තියෙන්නේ 3 වන සියවස. 3 වන සියවස වෙද්දි මෙතෙන්ට 300 මෙතෙන්ට 200යි. එහෙනම් 8 වන සියවස වෙද්දි මොකක් වෙන්නේ? දැන් මේ දෙක අතරේ හොඳ සම්බන්ධයක් දකින්න. 3 වන සියවස වෙද්දි මෙතෙන්ට 201 මෙතෙන්ට 300ම ආවා. එහෙනම් 8 වන සියවස වෙද්දි මෙතෙන්ට කීයම එන්න ඕනේ? 800 800ම එන්න ඕනේ. හරි. උඩට එන්න ඕනේ එහෙනම් 701 701 හරියට. 701 එන්න. දැන් මේක අපි හිතමුකෝ 13 වන සියවස වුණා කියලා. එතකොට මෙතෙන්ට දැන් 8 නම් 8ම ආව නම් 13 නම් කීයම එන්න ඕනේ? 13 13ම එන්න ඕන. දැන් මේ සමහර අයට මැජික් වගේ ඇති උත්සාහ කරන්න අල්ලගන්න. මගේ වැරද්දක් නෙමෙයි. ඔයාලගේ වයසට මේක උගන්වන්න කියලා කියනවා. සංකීර්ණයි තමයි. එහෙනම් මෙතෙන්ට 1300 එන්න ඕන. උඩට එන්න ඕනේ මොකක්ද? දැන් 800 නම් ආවේ 701 කියලා. එහෙනම් මොකද්ද උඩට එන්න ඕනේ? 800 නම් මෙතෙන්ට ආවේ මෙතෙන්ට 701 කියලා. 1201 1201 ඔය තේරෙන්නේ චුට්ට ඕන්න 13 වන සියවස. එතකොට ඔන්න මම නැවත කියනවා ඔයාලට මේ යම්කිසි සියවසක කාල සීමාව කියලා අහුවොත් ඔයාලා මෙන්න මේ ටික ඉස්සෙල්ලාම ලියා ගන්න. මොකද්ද පළවෙනි මාසේ පළවෙනිදා වේලාව 02:32.02 සිට 12 වෙනි මාසේ
31 වෙනිදා වේලාව 24:31 දක්වා කියලා ලියා ගන්න. ලියාගෙන මෙතන අහන්නේ 3 වෙනි එක නම් මෙතෙන්ට කෙලීම 300 කියලා දාගන්න. 8 වෙනි එක නම් මෙතෙන්ට 800 දාගන්න. 13 වෙනි සියවස නම් මෙතෙන්ට 13 කියලා දාගන්න. 13 කියන්නේ 1300 කියලා දාගන්න. ඊට පස්සේ ආපස්සට යනවා 100. යද්දි මෙතන මේ එක අනිවාර්යෙන් දාන්න. මොකද මේ 100ක් ගියා කියන්නේ අර එකම මොහොතනේ. කලින් දවසේ අවසානයේ ඊළඟ දවසේ ආරම්භය. දැන් මේ පාඩම අනිවාර්යෙන් නැවත ඔයාලට බලන්න වෙයි හොඳට මතක තියාගන්න නම්. ඔන්න දැන් මම මේකේ තව වෙනසක් කරනවා. දැන් 21 වෙනි සියවසට යන්න හදනවා. 21 වන සියවස. ආරම්භය සහ අවසානය එන්න ඕන. ඉස්සෙල්ලාම ලේසිම වෙන්නේ කොයික ලියන එකද? උඩ එක ලියන එකද යට එක ලියන එකද? යට එක ලියන එක. යට එක ලියන එක. එහෙනම් යට එක මොකක්ද එන්නේ? 21 2100 2100 100 ගොඩවල් එන්න ඕනේ. 2100 ඈ 2100 12 වෙනි මාසේ 31. දැන් මේකෙන් 100ක් උඩට ගිය ගමන් එන්නේ කීයද? 100ක් අඩු වෙච්ච ගමන් 2001 අන්න හරි 100ක් අඩු වෙච්ච ගමන් එන්නේ 2000. හැබැයි අපි දාන්නේ මොකක් කියලාද? 2001 කියලා. 2001. බලන්න කොච්චර ලේසිද කියලා හිතුවොත්. මේකෙන් 100ක් අඩු වෙච්ච ගමන් එන්නේ 2000. හැබැයි අපි දාන්නේ 2001 පළවෙනි මාසේ පළවෙනිදා කියලා. මොකද 2000 දෙසැම්බර් 31 නේ මේ තියෙන්නේ. ඒක තත්පරයක් ගැන හිතුවොත් ඊළඟ මොහොතේ. ලියා ගන්න. 21 වෙනි සියවස ආරම්භ වුණේ ඔන්න ඔය වෙලාවේ. ඒක අවසන් වෙන්නේ මෙන්න මේ වෙලාවේ. හැබැයි ඔය මම නම් හිටියේ ආරම්භක වෙලාවේ. හැබැයි ඔබ නෑ ඒකේ මම හිතන්නේ. හිටියේ නෑ නේද? අවසාන වෙලාවෙත් නැති වෙයි. ඊයත් වෙලා ඉන්න බෑනේ. 21 වන සියවස ආරම්භයේ සිට අවසානය දක්වා කාලය. හරිද ළමයි? හරි සර්. හරි. දැන් අපි බලමු ඔයාලට මේක තේරුණා නම් මම මේ කියන එක ලියා ගන්න පුළුවන්. අපි ලියමු ඊළඟට 15 වන සියවසේ කොහොමද තත්ත්වය කියන්නේ. දැන් බලන්න වෙනස් වෙන්නේ නැති ටික හොඳට ඔළුවේ තියාගන්න. ඔන්න ඔය ටික වෙනස් වෙන්නේ නැහැ. ඔය වෙනස් වෙන්නේ නැති ටික ඔළුවේ තියාගන්න. මොකද්ද? පළවෙනි මාසේ පළවෙනිදා අලුයමනේ. අලුයම 12. ඒ කියන්නේ පෙරවරු 12. ඊළඟට 12 වෙනි මාසේ 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12. මේ එකම වෙලාවක් අපි කියන්නේ ඉතින් අර නම් දෙක දාලා කියනවා. 15 වන සියවස කියන එකේ කාල සීමාව. 15 වන සියවස කියන එකේ කාල සීමාව. කාලය කොච්චරද කියලා ඔය හොයන්න. ලියලා ඉවරලා නම කියන්න බලන්න. නිනුනිකා ඉවරයි සර්. හරි. දනු කිවරයි සර්. හරි. කවුමිනි ඉවරයි. හරි.
පෙහානි ඉවරයි සර්. හරි. ඊළඟ හරි සර්. හරි. හරි. එතකොට කියන්න දැන් පොදු වෙන ටික මේ ටිකනේ. ඔය ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 මේ ටික පොදුවේ එන ටික. එහෙනම් දැන් මේකේ ලේසිම උඩ එක ලියන එකද යට එක ලියන එකද? යට එක. යට එක. මම දැන් කියා දුන්නේ ඉස්සෙල්ලා හිතලා ලියන්න ඊළඟට උපක්‍රමශීලී. ඔකට කියන්නේ කපටිකම කියලා. උපක්‍රමශීලී වෙලා ලියන්න. ඒතකොට යට එක 15 නම් ලියන්නේ මොකක් කියලාද? 1015. 1015 නෙමෙයි. 1500. 1500නේ. ඒ කියන්නේ 100ව 15න්නේ. හරි. උඩට එන්නේ ඕකෙන් 100ක් අඩු කරලා එකක් එකතු කරන එක. මොකද්ද? 1401. 1401. 1401. හරි නේද? ඔබන්න හරි ගියයි නම කියන්න බලන්න. දනුකි. හරි. නිරුනිකා. ඔව්. පෙහානි. හරි. කෞමිනි. ඊළඟ. හරි. ඔබත් අයගේ හරි ගියා. රයිට්. දැන් මට කියන්න ඔයාලා ඉපදිච්ච අවුරුද්ද මොකක්ද කියලා. 2009. හැමෝම 2009ද? ඔව්. වැඩි හරියක් 2009 නේද? එහෙනම් මේව ලියා ගන්න. ඔබ ඉපදුණු වර්ෂය. ඔබ ඉපදුණු වර්ෂය. කියලා වරහන් ඇතුලේ දාගන්න 2009 කියලා. නැත්නම් එක එක්කිනාගේ එක එක වෙනවනේ. 2009. ඔබ ඉපදුණු වර්ෂය 2009. අයත් කාල සීමාව. අයත් කාල සීමාව සඳහන් කරන්න. ඔබ ඉපදුණු වර්ෂය වරහන් ඇතුලේ 2009 අයත් කාල සීමාව සඳහන් කරන්න. ලියන්න බලන්න. කවදා කොයි මොහොතේ ඉඳලා කවදා කොයි මොහොත දක්වාද? සරලව කිව්වොත් 2009 පටන් ගත්තේ කවදද ඉවර වුණේ කවදද? ඕකනේ. නැත්තම් දැන් මේ 2021 පටන් ගත්තේ කවදද අවසන් වෙන්නේ කවදද? අන්න ඒ වගේ අදහසක්. හරි සර්. හොඳයි. අනිත් පැත්ත ඉක්මන් කරන්න. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හරි සර්. ඉවරයි. හරි සර්.
හරි. ඔයාලා දන්නවා ආරම්භක මොහොතයි අවසාන මොහොතයි වෙනස් වෙන්නේ නැහැ සෑම අවුරුද්දකම. එහෙනම් ඒ ටික සම්පූර්ණ කරගන්නවා. මොකද්ද? අනිවාර්යෙන් එනවා ඔයාලට ජනවාරි නේද? පළවෙනිදා වේලාව 02:32 සිට කියලා එනවම තමයි. බලන්නකෝ. ඔය දැන් උපක්‍රමශීලී වෙනවා කියන්නේ ඒක. ඊළඟට ඉවර වෙන වෙලාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද? 12 වෙනි මාසේ 31 වේලාව ඒක ලියන්නේ 24 කියලා. දවසක අවසානයේ 24:02 දක්වා. ඔය කියනවා. දැන් මෙතෙන්ට එන්නේ අවුරුද්ද. දැන් 2009 නම් මෙතන ඉවර වෙන්න ඕනේ 2009 එන්නේ. 2010 වෙලා හරියන්නේ නැහැ. මොන 2009 ඉවර වුණා. පටන් ගන්න ඕනේ කොයි වෙලාවෙද? 2008ද 2009මද? 2008 ඈ? 2008 ඉතින් පුතේ 2009 ඔව් 2008 දාලා හරියන්නේ නැහැ. 2008 දැන් පුතේ ඔයාලා 2008 ඉපදුන්නේ නැහැ බොරුවන්නේ. 2008 පළවෙනි මාසේ කොහෙද ඉපදුනේ? දැන් පටලව ගන්න එපා. මේකෙන්ම එකක් අඩු වෙලා යනවා. ඒකට වඩා එකක් වැඩි එක දානවා. දැන් බලන්න කලින් 1500 තියෙද්දි හොඳට බලන්න. 1500 තියෙද්දි මේකෙන් 100ක් අඩු වුණා. 1400 වුණා. ඒකට එකක් එකතු කරලා දැම්ම 1401 කියලා. බලන්න එහෙම නෙත් දාලා තියෙන්නේ කියලා. එහෙම නෙත් දාලා තියෙන්නේ. ඔව් සර්. ඔව් සර් 800 තියෙද්දි කිස්තු වර්ෂ 800 ගනිද්දී මේකෙන් 100ක් අඩු වුණා 700යි කියලා. හැබැයි දැන් මේ 700 එක නේද බලන්න. ඔයාලා ලියපුවම මේ කියන්නේ. ඒක 800 නම් ලිව්වේ නැද්ද කොහෙද නේද? හරි. දැන් 2021 නේද? නැත්නම් 21 වෙනි සියවසේදී මෙතෙන්ට 2100 ආවනේ. මේ 2009 තියෙන තැනට 2100 උගුල දාලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මේක ලියපු එකක්. එහෙනම් බලන්න මේකෙන් 100ක් අඩු කරා මොකද්ද? 2000 ආවා. හැබැයි 2000 නෙමෙයි දාලා තියෙන්නේ බලන්න 2001 නේද කියලා. එහෙමනේ තියෙන්නේ. ඔව් හරි. එහෙනම් ඒ වගේ දැන් අවුරුදු 100ක කාලයක් නෙමෙයි අවුරුද්දක කාලයක් තියෙන්නේ. 2009න් අවුරුද්දක් අඩු කරා 2008යි. හැබැයි ඒකට එකක් එකතු වෙනවා. එතකොට 2009මයි එන්නේ. ඇයි ඉතින් 2009 අවුරුද්ද පුළුවන් ඒ 2008 පටන් ගන්න. සරලයි. ලියුපෙක දිහා පොඩ්ඩක් බලන්න. එහෙනම් 2009 කියන වර්ෂයට අයිති වෙන්නේ 2009යි පළවෙනි මාසේ පළවෙනිදා පාන්දර 12 ඉඳලා 2009යි 12 වෙනි මාසේ 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා. දැන් ඔයගොල්ලෝ අර යාන්ත්‍රිකව හිතපු හින්දා තමයි ඔක වැරදුනා නම් වැරදුනේ. හරි ගියේ කවුද කියන්නේ? නිරුනිකා දනුකි. හරි. දැන් ඔයාලා ඉපදිච්ච අවුරුද්ද ඊට කලින් අවුරුද්ද වෙන්න බෑනේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ඔය දැන් යාන්ත්‍රික වෙච්ච හින්දාමයි වැරදුනේ. ඒ කියන්නේ ඔයාලා හිතුවේ මේ පැටර්න් එකක් ගැන හිතන්න ගියා. ඒ කියන්නේ හරියට තේරුම් ගත්තේ නැහැ. දැන් ඔයාලා 2008 ඉපදුන්නේ නැහැ. හරි. අපි මේ කොටස අදට මෙතනින් නවත්තනවා. ටිකක් සංකීර්ණ කොටසක් සාකච්ඡා කරේ. ඒක හොඳ දවසක් අද ඉතින් උදේ පාන්දර මේකයි ගත්තේ. දැන් අපි යනවා ඔයගොල්ලන්ගේ අලුත් නිබන්ධනයේට. ඒ වගේම පරණ නිබන්ධනයේ තියෙන කාලය සම්බන්ධ ගැටලු ටිකත් ඔයගොල්ලෝ විසඳලා තියෙන්න ඕනේ. ඒවත් අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා. මෙන්න මේ ටියුට් එකේ ඔයගොල්ලන්ගේ තියෙන කාලය සම්බන්ධ ගැටලු ටික බලන්න ඊළඟට සමාන්තර රේඛා ගැන අපි යම්කිසි විදිහකින් ඉගෙන ගන්න වෙනවා. අපි යනවා අලුත් නිබන්ධනයට අනුව තියෙන්නේ අපිට සදිස් සංඛ්‍යා නේද අපි කතා කරේ කලින් දවසේ. ඔව් සර්. සදිස් සංඛ්‍යා එකතු කිරීම කළානේ. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් එකතු කිරීම කළේ නෑ නේද? නෑ සර් නෑ සර්.
ලියා ගන්න පුනරීක්ෂණ. පුනරීක්ෂණ පුනරීක්ෂණ පළවෙනි ගැටලුව ධන 7 ධන 5 දෙවෙනි එක ඍණ 8 ධන ඍණ 9 තුන්වෙනි එක ඍණ 16 ධන 5 හතරවෙනි එක ධන 12 ධන ඍණ 3 ඔන්න කලින් දවසේ ඒ ගැටලු විසඳපු විදිහ මතක නම් මේ සදිස් සංඛ්‍යා ටික එකතු කරන්නයි ඔබට තියෙන්නේ. හදලා ඉවරලා නම කියන්න. Jamudiya ඉවරයි සර්. හරි. දනුකි ඉවරයි සර්. හරි. ධනුකි පුතේ ඔයා කලින් දවසේ පන්තියේ හිටියද? නෑ සර් මං මේ අද තමා ආවේ පන්තියට මේ ඔන්ලයින් ක්ලාස් එකට. මොකද උනේ? මේ ඉන්න බැරි වුණා සර් එදාම ක්ලාස් එකක් තිබ්බා ඉස්කෝලේ. හරි. එරුනිකා හිටියනේ නේද? ඔව් සර්. කවුමිනි ඉවරයි සර්. හොඳයි. නිරුනිකා ඉවරයි සර්. හරි. ප්‍රහාණි ඉවරයි සර්. හරි. ශ්‍රී ලංකා හරි සර්. හොඳයි. දැන් මේ කොටස් බැරි අය ඉන්නවා නම් යොසීමින් බලන්න අපි මේ කලින් දවසේ කියලා දුන්න සම්බන්ධ වෙන්න බැරි වෙන්න සමහර විට ඔයාලට. එතකොට අපි කියා දෙද්දි නැවත ඒවකට සම්බන්ධ වෙන්න.
හරි අපි බලමු ඔන්න බැරි අය ඉන්නවා නම් තේරුම් ගන්න මම කියා දෙනකොට හරිම ලේසි. පළවෙනි එකේ තියෙන්නේ ධන සංඛ්‍යා දෙකක් එකතු කරන්න. බලන්න හොඳට ධන 7ට ධන 5ක් එකතු කරන්න තියෙන්නේ. ಜಾති එකමයි. එතකොට ධන 12ක් වෙනවා. ඔච්චරයි. බොහොම සරලයි. එකම ಜಾති. ඊළඟට ඍණ 8යි ධන 9 ඍණ 8යි ඍණ 9යි තියෙන්නේ. ඕන්නේ ආයසරයක් එකම ಜಾති. එතකොට මේ දෙක එකතුව 17යි දෙකම ඍණ නිසා ඍණ 17යි. පටලව ගන්න එපා. අපි කලින් දවසේ පොල්ද කොහෙද ගත්ත උදාහරණයකට නේද මතකද ඔයගොල්ලන්ට? පොල් තියෙන තැනකට පොල් වැටුනහම මොකද වෙන්නේ කියලා නේද? එතකොට ධනේවට ධනේව එකතු වුනහම ධනමයි උත්තරේ ඍණේවට ඍණේව එකතු වුනහම ඍණ උත්තරයක්මයි එන්නේ. ඔන්න දැන් ಜಾති දෙකක් තියෙනවා. ඍණ 16යි ධන 5යි. මතකයි කියන්නේ ಜಾති දෙකක් වුනහම මොකද කරන්නේ අපි? වෙනස හොයනවා. අන්න හරි. 16න් 5ක් අඩු කරලා වෙනස ගන්නවා 11. ලකුණ ගන්නේ කොහොමද? වැඩි සංඛ්‍යාවේ ලකුණ. හරියට හරි. වැඩිපුර තියෙන්නේ මොනවද බලනවා. ධන නේද වැඩියෙන් තියෙන්නේ? ඍණ. නෑ. ඍණේව 16ක්ම තියෙනවා. එහෙනම් ඍණ උත්තරයක් එන්නේ. ඕන්න. ඍණ 11යි කියලා. හරිම ලේසි. මේකෙත් ಜಾති දෙකයි. මේ ධනේවත් තියෙනවා ඍණේවත් තියෙනවා. මැදට තියෙන එකතු කිරීම. අපි එකතු කිරීම විතරයි 7 වසරේදී කරන්නේ. අඩු කිරීම කරන්නේ නැහැ. එතකොට මෙන්න ಜಾති දෙකක් කියනවා වෙනස 9යි. බලන්න වැඩිපුර තියෙන්නේ මොනවද? ධනේවද ඍණේවද? ධන. ධන. ඒ නිසා උත්තරේ ඉන්නේ ධන 9 කියලා. හතරම හරි ගියයි කවුද? චාමුදි. හරි. ලනුකි. හරි. කවුමිනි හරි. ඊළඟ නිරුනිකා හරි. ඉන්දුනි කොහොමද ඔයාගේ? ඉන්දුනි කියන නමෙන් ඉන්නේ කවුද එතකොට? හිමේෂා නේද? හිමේෂා තත්සර්ණි කියලා වගේ නමෙන් ඉන්නේ කවුද? පතා නැහැ නේද? හරි. තිලංග මොකද උනේ පුතේ? හරි සර්. හරි නේද? right. තව ඒ වර්ගයේ ගැටලුවක් දෙකක් ඕනේද ඇත්ත? කවුමිනි මොකද කියන්නේ? හා සර් තව දෙකක් දෙන්නම් නේ. පස්වෙනි ගැටලුව ඍණ 8 ධන 12 ධන ඍණ 5 ධන 2 අවක හදන්න විශ්වාස මේ වගේ ඒවත් හදුවා අපි කලින් දවසේ හොඳට මතක් කරගන්න. එකතු කිරීමමයි තියෙන්නේ. බලන්න මේ වරහන් ඇස්සේ තියෙන්නේ සංඛ්‍යාව ධනදරේද කියන එක මැද තියෙන්නේ එකතු කරන්න කියන එක. එකතු කිරීම ලකුණු තුනක් තියෙන්නේ මැද වරහන් වල පිටි. ඉවරයි. හරි. හරි සර්. ඒ හරි සර්. අර මේ මෙහෙම ඉවරයි කියන්නේ તો නම කියන්නේ මට ඒක නම් ටික බලා ගන්න අනිත් අයටත් ඇහෙනව නේද? දනුකි හරි සර්. හරි. අයෝධ්‍යා හරි සර්. හරි. නිරුනිකා ඉවරයි සර් ඉදුනි හරි සර්. හරි. ඔය ඉදුනි මම කතා කරා ඉස්සෙල්ලා කතා කළේ නෑ.
Pehani hari sir. හරි. How many වෙලයි sir? හරි. එහෙනම් වෙලාව ඇතිනේ නේද? ඔන්න බලමු. දැන් ඔයාලම කියන්නේ ඔයාලා කියන එක තමයි මම කරන්නේ. මම මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගේ ගානක්. කෝඩ් එක මැකුවා. ඊට පස්සේ කියන්නේ ඔයාලා කරපු දේ කියන්නේ එතකොට මම ඒක කරන්නේ. ධන තියෙන සංඛ්‍යා දෙක එකතු කරනවා. ඔව් ධන තියෙන සංඛ්‍යා දෙක වෙනම එකතු කරනවා. හැබැයි ඉස්සෙල්ලාම තියෙන ඍණ සංඛ්‍යාවක් කියලා ඍණ එක එකතු කරලා ඉමුනේ. ඍණ සංඛ්‍යා දෙකයි. මේ දෙක එකතු කරලා ඉමු ඉස්සෙල්ලා. හරි. එතකොට මේ දෙක එකතු කරාම කීයක්ද එන්නේ? ඍණ 8ට ඍණ 5ක් එකතු කරාම 13යි. මොනවද? ඍණ 13. ඍණ 13. අපි මේක ණය කියලාත් කතා කරා කලින් දවසේ නේද? ලක්ෂ 8ක් ණය වෙනවා, ආයි ලක්ෂ 5ක් ණය වෙනවා. එතකොට ඔක්කොම ණය ලක්ෂ 13ක් වෙනවා. ඒ වගේ. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙක. ඔන්න ඔය දෙක. ධනය දෙක. ඔය දෙක සුළු කරාම මොකක්ද එන්නේ? ධන 14. ධන 14යි. දාන 14යි. ධන 14. ඔය දෙක එකතු කරන්නයි තියෙන්නේ. ඔන්න දැන් ಜಾති දෙකක්. එහෙනම් ಜಾති දෙකක් නම් මොකද කරන්නේ? වෙනස හොයනවා. මේ දෙකේ වෙනස හොයන්න ඕනේ. ඔය වෙනස ගන්න ලොකු එකෙන් පොඩි එක. ඒකේ ධනක් පිනක් නැහැ. එහෙනම් 14යි 13යි වෙනස 1යි. ලකුණ මොකක්ද? ධන ධන වැඩිපුර තියෙන ධන. දාන නිසා උත්තරේ නෝන එකයි කියලාද? ධන ධන 1යි. එක. ඉතින් ඔන්න ඔය වගේ තාම ලේසි ඔයාලගේ මට්ටමේදී තියෙන මේ සදිශ සංඛ්‍යා එකතු කිරීම කියන කොටස. එතකොට සදිශ සංඛ්‍යා එකතු කිරීමෙන් පස්සේ ඔයාලා ඊළඟ කොටසට යනවා මොකද්ද? ඒ සදිශ සංඛ්‍යා එකතු කරන් දැන් ඔයගොල්ලන්ගේ පෙළ පොත බලුවොත් නම් තියෙන්නේ ඔය අතර නෙමෙයි අනිත් විදිහට. ඔයාලගේ පෙළ පොත බලුවොත් සදිශ සංඛ්‍යා එකතු කිරීම කියන එක තියෙන්නේ සංඛ්‍යා රේඛාවෙන් පස්සේ. ඔය මම කරන්නේ ඕක අනිත් පැත්තට. එකතු කිරීම පුරුදු කරලා ඊළඟට සංඛ්‍යා රේඛාවට යනවා. ළඟ අච්චු පොත තියෙන ඕගොල්ලන්ගේ ඔව් සර්. පොඩ්ඩක් 81 පිටුව පෙරලා ගන්නකො. පොත නැත්නම් ඉක්මනට ගෙන්න ගන්නකො පුතේ. අපි උත්තර හදන්න ලියන්නේ එකක්වත් නිකන් කියනවා විතරයි. මොකද ඒ තරම්ම ලේසි දැන් ඕගොල්ලන්ට මේක. ඕගොල්ලන්ගේ පෙළ පොතේ 81 වෙනි පිටුව. හරිද? හරි සර්. හරි. කියමු පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 8 අභ්‍යාසය. 8 අභ්‍යාසය පළවෙනි එකේ උත්තරේ ඉක්මනට කියන්නේ. ධන දාන පහ. දෙවෙනි එක. ධන 5යි. දෙවෙනි එක. ධන 6යි. තුන්වෙනි එක. දාන පහ. ධන 5. හතරවෙනි එක. ධන 6යි. ධන 5යි. දාන 6යි. අනේ ඔයාලා එක එක වෙලාවට මුලින් ඉඳලා කියනවා. ධන 6. එක එක වෙලාවට කියන්න එපා. ප්‍රශ්න පැටලෙනවා. මුලින් ඉඳලා කියන්න පළවෙනි එක. ඉක්මනට උත්තරේ ධන 5යි. දාන 5යි. දෙවෙනි එක. දාන 6යි. තුන්වෙනි එක ධන. ධන 5යි. හතරවෙනි එක. දාන ධන 8යි. ධන 8යි. එන්න. හරි. අපි යනවා ඊළඟ අභ්‍යාසෙට. මේවා දැන් කරන්න ඕනේ නැහැ කියලා ඔයාලට තේරෙනවා. ඔක්කොම ඍණ සංඛ්‍යා තියෙනවා. කියන්න. පළවෙනි එක. ඍණ 5යි. ඍණ 5යි. ඍණ 5යි. ඍණ 5යි ඊළඟ එක. ඍණ 4යි. ඍණ 4යි. එක ඍණ ඍණ 5යි. ඍණ 5යි. ඍණ 4යි. එක දාන 6යි. ඍණ 6යි. එවෙනි එක. ඍණ 6යි. අපි යනවා 8 3 අභ්‍යාසයට. ඔන්න ඉස්සෙල්ලා උත්තර ටික නිකන් ඕනනම් සටහන් කරගන්න පැන්සලෙන් කොහේ හරි. පැන්සලෙන් ඔය පොතේම සටහන් කරගන්න ඊට පස්සේ පටපට ගාලා තියෙන කොහේ හරි ලියා ගන්න උත්තර ටික නිකන් හදන්න ඕනේ නැහැ නිකන් උත්තරේ විතරයි අහන්නේ. මොකද මම එක එක්කෙනාගෙන් අහන්නේ යා විතරයි ඒ උත්තරේ දෙන්නේ. ගණන් 6ක් තියෙනවා. මේ කතා කරන්නේ 8 3 අභ්‍යාසය ගැන. 8 3.
බලන්න මේවා හදන්න තරම් දෙයක් නෑ. ඔයගොල්ලන්ට හොඳටම පුළුවන්. අමාරු ගණන් ගොඩක් හදලා තියෙනවා. හරි සර්. හරි. හරි සර්. ඊළඟ. ඉවරයි සර්. හරි. දනුකි හරි සර්. හරි. අපි කියමු පළවෙනි එකේ උත්තරේ මොකද්ද පුතේ? ධන 2යි. ධන 2යි. ධන 2යි. ධන 2යි ඈ. ඔන්න හරි දාගන්න පුළුවන් නම් හරි දාගන්න. හරි දාන්න පුළුවන් තැනක දිනනවා නම් පැන්සලෙන් හරි දාගන්න. පළවෙනි එක ධන 2යි. දෙවෙනි එකේ තියෙන්නේ ඍණ 4 ධන 6යි. ධන 2යි. ධන 2යි. තුන්වෙනි එක තියෙන්නේ ඍණ 7 ධන 2. ඍණ 5යි. ඍණ 5යි. හතරවෙනි එක තියෙනවා ධන 2 ධන ඍණ 5 කියලා. ඍණ 3යි. ඍණ 3යි. පස්වෙනි එක තියෙනවා ධන 1 ධන ඍණ 1 කියලා තියෙනවා. බිඳුවයි. බිඳුවයි. එන එකම જાතිය ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි ආවම බිඳුව තමයි උත්තරේ. එන ඊළඟ එකෙත් මොකද වෙන්නේ? බිඳුවයි. ඔන්න ඒ කතා කරේ 8 3 අභ්‍යාසය ගැන. 8 4 ගණන් ටික හදමු අපි නේ. කම්මැලි නෑ නේද? සංඛ්‍යා රේඛාව කියන එක අහගන්නකො. සංඛ්‍යා රේඛාවේ ගණන් එකතු කරන අඩු කරන ටික ඉන්නේ 7 8 විතරයි. ඊට පස්සේ නෑ. හැබැයි ධන ඍණ සංඛ්‍යා පිළිබඳ ගණිත කර්ම ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය පෙළ උසස් පෙළ එතනින් එහාට. ඒ නිසා මේ අභ්‍යාස ටික අපි කරමු කම්මැලි නැතුව. 8 4 අභ්‍යාසයේ ඉක්මනට ගාන ලිව්ව උත්තරේ දැන්. 8 4 අභ්‍යාස. කම්මැලි හිතන්න එපා. දැන් අනිත් නිකන් කිව්වනේ. 8 4 ඉක්මනට ලියන්න උත්තර ටික ලියන පොතේ. අට හතර අභ්‍යාසය. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 84 පිටුව. මන්දිර මොකද පරක්කුනේ? සර් පන්තියක් එහෙමද? පුතේ මේ 8 4 අභ්‍යාසයේ ගැටලු ටික අපි දැන් හදන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඔයා බලන්න මෙන්න මෙහිමයි ඔය ගණන් හදන්නේ. චුට්ටක් බලා ගන්න මම කියන එක. දැන් ධන 3ට ධන 2ක් එකතු කරන්න තිබුණොත් ඒකේ උත්තරේ එන්නේ දෙකම ධන හින්දා ධන 5යි කියලා. මතකද අපි කලින් දවසේ ඒවා කතා කරා? හරි? ඊළඟ මෙහෙම ආවොත් දැන් අපි හිතමු ඍණ 4ට එකතු කරන්න තියෙනවා ඍණ 3ක් කියලා. දැන් දෙකම ඍණනේ. ආන්නේ වෙලාවේදී එනවා දෙකම එකතු කරනවා ඍණ විදියට ඍණ 7ක් කියලා එනවා. තේරුණාද? පැහැදිලි නේද? දෙකම ධන වෙලාවේදී ධන උත්තරයක්මයි එන්නේ. මේකේ ධන 2යි ධන 3යි ධන 5 වුණා. ඍණ 4යි ඍණ 3යි ඍණ 7 වුණා. දැන් කලවම් වුණොත් ඒ කියන්නේ අපි හිතමු ඍණ 8යි ධන 5යි ආව කියලා හිතන්නකො. මන්දිරට මතකද මේ වගේ වෙලාවක කොහොමද උත්තරේ ගන්න? කලින් දවසේ පාඩම මතක නම් කිව්වා. ඔව් සර්. කියන්න උත්තරේ කීයද කියලා. මේ දෙකේ.
වැරදුනාට කමක් නැහැ කියන්න ඉක්මනට. බයි නම් බයි කියන්නේ. අමාරුද? හරි. මේ අහන්න පුතේ. දැන් මේකේ තියෙන්නේ ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි දෙකම තියෙනව නේද? කියන්නේ දෙකම ධනත් නෙමෙයි දෙකම ඍණත් නෙමෙයි ಜಾති දෙකම තියෙනවා. පේනවද ඒක? ඔව්. නෑ නෑ මම මේ මන්දිර එක කතා කරන්නේ අනිත් අය අභ්‍යාස කරගෙන යන්න. අනිත් කවුරුත් අහගෙන ඉන්න එපා. මේ හිටපු නැති පුතෙක් දැන් ආවා. එයාට මේ කියන්නේ. අනිත් අය අභ්‍යාස කරන්න 8 4. හරි මන්දිරු මෙතන ඍණ 8. ඔව් මන්දිරු නැද්ද එපා? ඉන්නවනේ. හරි පුතේ. දැන් ඍණ 8යි ධන 5යිනේ තියෙන්නේ. පේනවද? ඔව් සර්. හරි. මේ වගේ වෙලාවක පුතේ ಜಾති දෙකක්නේ. ඍණේවත් තියෙනවා ධනේවත් තියෙනවා. දැන් කලින් ගණන් දෙකේ උඩ එකේ දෙකම ධන තිබුණේ. ඒක පේන්නේ නැද්ද ඔයාලට? මෙතන ධන දෙක තිබුණේ ඈ. කලින් එකේ දෙකම ධන තිබුණේ. මේක ධන දෙක. එතකොට ධන 3යි ධන 2යි එකතු කරාම ධන 5 ආවා. මේකේ දෙකම ඍණ. ඍණ 4යි ඍණ 3යි එකතු කරාම ඍණ 7 ආවා. දැන් මේකේ ಜಾති දෙකනේ. හොඳට මතක තියාගන්න ಜಾති දෙකක් තියෙන වෙලාවෙදී වැඩිපුර එකෙන් ලකුණු එනවා. දැන් මේකේ වැඩිපුර තියෙන්නේ ඍණේවද ධනේවද කියන්නේ? මේ දෙකේ වැඩියෙන් තියෙන්නේ ඍණ සංඛ්‍යාවද ධන සංඛ්‍යාවද? ධනේව. ඈ? ධනේව. ධනේව 5යිනේ තියෙන්නේ පුතේ. හොඳට බලන්නකො මේ ධනේව තියෙන්නේ 5යි. හැබැයි ඍණේව තියෙනවා කියන්නේ 8ක් තියෙනවා. ඒ නිසා ඍණේව තමයි වැඩිපුර තියෙන්නේ. මොන වැඩිපුර තියෙන එකේ ලකුණ ගන්නවා. දැන් මේ දෙකේ වෙනස ගන්න. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා 8න් 5ක් අඩු කරලා කීයද උත්තරේ? කීයද? 3යි. 3යි. එහෙනම් මේකේ උත්තරේ එන්නේ ඍණ 3යි කියලා. ඒතකොට ওই විදිහට තමයි ඔය 8 4 අභ්‍යාස ගණන් ටික හදන්න ඕනි. ඉක්මනට හදන්න. හරි. අන්තිම ඉවරයි පුතේ නේද? තව දෙකක්. කමන්නේ මම මේ 8 4 දැන්ට කතා කරන්නේ. 8 4 ඉවරයි නේ මොන්නේ නේද? හරි 8 4 තියෙන්නේ ධන 3යි ධන 8යි. කියන්න උත්තරේ පළවෙනි එකේ. ධන 3යි ධන 8යි. මොකක්ද උත්තරේ? ධන 11යි. ධන 11යි. ධන 11යි. දෙවෙනි එකේ තියෙන්නේ ඍණ 7යි ඍණ 3යි. ඍණ 10යි. 10යි. ඔන්න හරි දාගන්න. තුන්වෙනි එකේ ධන 12යි ධන 4යි. ධන 10යි. ධන 16යි. හතරවෙනි එකේ ඍණ 9යි ඍණ 16යි. ඍණ 25යි. ඍණ 25යි. උත්තරේ කියන්නේ. පස්වෙනි එකේ ඍණ 20යි ඍණ 13යි කියන්නේ ඍණ 30යි නේ. ඍණ 30යි. ඔව්. හයවෙනි එක ධන 17යි ධන 13යි. ධන 30යි. ධන 30යි. 30යි. ධන 30යි. ඊළඟට හත්වෙනි එකේ ඍණ 11යි ඍණ 29යි. ඍණ 40යි. ඍණ 40යි. ඊළඟට අටවෙනි එකේ ධන 8යි ධන 8යි. ධන 16යි. ධන 16යි. අන්තිම එකේ ඍණ 30යි. ඔව් තියෙන්නේ ධන ඍණ 3යි ඍණ 10යි ඍණ 13යි. 3යි. 13. හරි. ඔන්න ගැටලු 9ක් තිබුණා. 9න් 9ම හරි ගියයි කවුද? සමුදි. කෞමිනි. නිරුනිකා. වෛදුරංජි. හරි. හරි 8ක් හරි. නිරුනිකා. හොඳයි. 8ක්. එහානි. හරි.
7ක්